නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්ඛවේ අලබ්බනීයන්ඨානං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින් තීති සාදු 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 කෞරුණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පංචක නිපාතේ ශෝක සල්හරණ සූත්‍රය ඉදිරිපත් කරගෙන අද 4 වෙනි දවසටත් දවසේ මාතෘකාව උපයා ගන්න හදන්නේ ඒ සූත්‍රයෙන්. ඒ අනුව මේ නාරද ස්වාමීන් වහන්සේ පුත්‍රජාන් වහන්සේගේ උගන්වීමක් ඒ මුණ්ඩක රජුරවණ්ඩ ඉදිරිපත් කරනවා. අතරමං අදරමැදි වෙච්ච ඒ භාණ්ඩාගාරික ගේ ඉල්ලිමානු. ඒ අනුව සූත්‍රයෙන් අපටත් ඒ ප්‍රස්තුතයට නිදානෙට අදාළේ මුණ්ඩක රජතුමාටත් කියවෙන දේ තමයි මේ ලෝකේ සරුවචන් වහන්සේගේ දැනුම අනුව අපිට ලබන්න බැරි ස්ථාන සංසිද්ධි පහක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒ වයිදී අපි පාලනයේට ඒ වගේ පාලනයට අපි යන්නතු වෙනවා මිසක් අපිට ඒව පාලනය කරන්න බෑ. ඒව පිළිබඳව අපිට අධිකාරී ශක්තියක් එහෙම නැත්නම් විධායක බලයක් නේවාසික තත්ත්වයක් නැහැ. ඉතින් ඒ අනුව නාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ ජරා ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ, ක්ෂය ධර්මය, නැසෙන ධර්ම මේ කියන පහ සංස්කාරයන්ගේ ස්වභාවය. ඒ අපි කියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධයේ ස්වභාවය. ඉතින් ඒක ඇත්තටම මේ පංචස්කන්ධයේ ආවේනික ලක්ෂණ ඒව නැත්නම් ඒවට නයිසර්ගික ලක්ෂණ වෙන නිසා ඒ වයින් ඒ ලක්ෂණ වලින් සංස්කාර ඒ පංචස්කන්ධ වෙන් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ පංචස්කන්ධයට ප්‍රේම කරන අය නැත්නම් පංචස්කන්ධයත් එක්ක ගනුදෙනු කරන අය, පංචස්කන්ධයක් දරන අය, පංචස්කන්ධයක් ඇතුළු කරන අය මේක දැනගෙන ඉන්නවනම් ශෝක සල්හරණයක් සිද්ධ වෙනවා. ශෝක උල් අයින් කිරීමක් සිදු කරන්න පුළුවන්. දැනගෙන හිටියත් නැතත් ඒ ධර්මම තමයි. ඒ නිසා එවැනි ධර්ම තියෙන බව දැනගෙන ඉන්න එක, සුතමේ වශයෙන් දැනගෙන ඉන්න එක ශෝක සල්හරණේ මූලිකම පියවර. ඉතින් අපි මේ කරන දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් සමහර විටක ශෝක සල්හරණයක් ඇතුව හෝ එහෙම නැත්නම් නැති කර ගැනීමේ අදහසින් හෝ මේ අහනකොට ඒ සුතමේ මට්ටමින් සුතමේ ඥානයක් විදිහට මේක දැනගත්තකොට යම් කිසි සාන්තියක් ලැබෙනවා. ඒනොත් ඒක ඊට එහා ගිහිල්ලා ඒක ජීවිතයට සම්බන්ධ කරලා දැනගෙන ජීවිතයට සම්බන්ධ කරගන්න හදනකොට අපි ඒවට චින්තාමය ඥාන කියලා කියනවා. එහෙම නැත්නම් ණය විපස්සනාව කියලා කියනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව නැත්නම් මේ දුරස්ත භාවනාවට සම්බන්ධ වෙලා ඉන්න අය අර සුතමේ ඥානයත් ඉන්හිහාට ගිය චින්තාමය ඥානයත් කියන දෙකටම අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද පළවෙනි සැරේ අහනයි නැහැ කියන එක නෙවෙයි අදහස් කරන්නේ. නමුත් එතනින් නතර නොවි තව ටිකක් ඉදිරියට යන්න අපකැපවීමක් තමයි මෙතන මේ අපි මේ දුරස්ත භාවනාවකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ කෙනාට ශෝක සල්හරණය එහෙම නැත්නම් ශෝක උල් තැවුල් උල් හැරලාපීම බණ නාහපු බණ නුවණින් සල්පනා නොකරපු කෙනත් එක කොහොමද වෙනසක් අල්ලගන්නේ කියන එක. එයාට ඇත්තට මේක අත්දැක ගන්න පුළුවන්. එහෙම නොවුනොත් චින්තාමේ මට්ටමේදී ආ භාවනාවට දාලා එවනත ඒක අත්දා බලන්න යන්න නැති වෙන ඉඩ තියෙනවා. ඒක සාධාරණයි.
කවුරු හරි එම බුදුහාමුදුරු කියව පළියට නාරද ස්වාමීන් වහන්සේ කියව පළියට මේ බණක් කියව පළියට ඒවට ඒ විදිහට ජීවිතේ බහැලා නැත්නම් සම්බන්ධ වෙලා කරන්නේ කරනවා නම් ඒ වෙනකොට එක්කෝ යා සද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා මුක්ක් හරි අත්දකින්න පුළුවන් යමක් තියෙන්න ඕනේ. අන්නේ අත්දකින්න පුළුවන් දේ සාහිත්‍යව කියලා දුන්නොත් තමයි ඒකට අපි සජීවී ධර්මයක් කියලා දෙන්නේ. ඉතින් අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේ මූල ධර්ම පැත්තෙන් හෝ අපේ අත්දැකීම් පැත්තෙන් හෝ නැත්නම් සාසන ඉතිහාසයෙන් ඒකට දක්වන කරුණු අනුව කොහොමද මේ ශෝක සල්ලහරණේ නැත්නම් අපේ ශෝක හුල් ඉවත් කිරීමේ කටයුතු ක්‍රමයෙන් සිදු වෙනවා නම් අපි තුල දැන්න සිදු වෙනවද නැද්ද කියලා බලන්න මම හිතනවා බණහන හුඟ දෙනෙක්ගේ කැමැත්තක් තියෙනවා. ඉතින් එතකොට ඒකේ නා අර ජීවිතයට ඒක සම්බන්ධ කරන බහුලීගත කිරීම නැත්නම් යන ජීවන රටාව වෙනස් කිරීම කරනවා කියන එකත් ධර්මතාවයක්. නමුත් ඒ සුත්තමේ ඥානයක් හම්බ වෙන්නේ නැතුව චින්තාමේ ඥානයක් හම්බ වෙන්නේ නැතුව කෙනෙක් එකට පෙළඹෙනවා කියන එක මේ සර්වචනාසිකේ නෛර්යානික ශාසනේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ උඩ ඉන්න දෙයියෙක් කියාපු නිසා එහෙම නැත්නම් අපායට බය නිසා හෝ මේ වගේ වැඩකට බහින්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම නෛර්යානිකයි. අපි මේ කරන වැඩත් නෛර්යානිකයි. අපි දෙන්නෙත් ඒ වගේම ජීවිත පරිත්‍යාගයෙන් නැත්නම් ජීවිත ආදර්ශයෙන් කරන්නේත් ඒ ටිකම තමයි. ඒ නිසා අද අර මෙතෙක්කල් සාකච්ඡා කරපු ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම ඉක්මවල අද තියෙන්නේ කය ධම්ම කියන එක, ක්ෂය වීම කියන එක. ඉතින් ඒ කය ධම්මය ඇත්තටම අර අනිත්‍යතාවයේම විසිතුරු දක්මක් තමයි. ඒක නිසා දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒ සත්තානුපස්සනා කියලා ඒ ධර්මතා හතක් විස්තර සහිතව පෙන්නවා යෝගාවචරික ජීවිතයට සම්බන්ධ වෙන හැටි. ඒ සම්බන්ධ වෙන ඒ වගේ මේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව ආදී ධර්ම හතක් සම්බන්ධ වුණාට මේ khයානුපස්සනාව කියන එක ඒ පොතේ නැහැ. ඒ මොකද ඒකට aran තියෙන්නේ මේ වැදගත්ම කරුණු හතක්. ඉතින් ඒ තුන ඔය හත තවත් අඩු කරන්න පුළුවන්. ඒක තමයි අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන. ඒකේ පුංචි විග්‍රහයක් තමයි සත්තානුපස්සන කියන්නේ. ඊට පස්සේ ඕක 13කට පෙන්වන්නත් පුළුවන්, 18කට පෙන්වන්නත් පුළුවන්. අට්ඨාරස විපස්සනා තමයි ඒකේ සම්පූර්ණම ශේෂ්ත්‍රය. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ සත්තානුපස්සනා පොතේ මේ khයානුපස්සනාව කියන එක පරිශිෂ්ටයට දාලා විස්තර කරලා දීලා තියෙනවා. මෙන්න මෙහෙමයි අපි මෙතෙක් ඉගෙනගත්ත සත්තානුපස්සනානුසාරයෙන් khයානුපස්සනාව කියන කොටහ ඒ කියන අංශය අපි තේරුම් ගන්නේ. ඒක සඳහා වැඩිම විග්‍රහයක් කරන්නේ විසුද්ධි මාර්ගයේ පොතේ. ඒ වගේම සමාලෝචනයක් කරලා බුදුජානනාංශයෙන් පෙන්වනවා පටිසම්භිදා මාර්ගෙත් පටිසම්භිදා මාර්ග අටුවාවෙත් මේක විස්තර වෙනවා. ඒක මේ මහාශීෂායද ස්වාමීන් වහන්සේගේ පොත්වලත් මේ අට්ඨාරස විපස්සනා කතාව තියෙනවා. ඒක ඥානාරාම ස්වාමීන්සේගෙත් සිත් බැඳලා තියෙනවා. ඒ අනුව තමයි ඔය අට්ඨාරස විපස්සනා කියලා පොතක් ලියලා ඒකෙන් උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ සත්තානුපස්සනා කියලා මුල් හත ප්‍රසිද්ධ හත මේ නෝට එලි දැකලා තියෙනවා. ඒකට අයිති නැති ඊගාවට එන අනුපස්සන තමයි khයානුපස්සනාව. ඉතින් ඒකේ සඳහන් කරලා තියෙනවා khයානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති කියලා. ඒ කියන්නේ අපි මේ khයානුපස්සනාව කියන දේ අහලා තේරුම් ගන්න තියෙන්නේ khයානුපස්සනාව දන්නේ නැති කෙනා මේ දේවල් ඒකකයක් වශයෙන්, කෙනෙක් වශයෙන්, ඇත්තෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් ගන්න. සමහරලාට මේ වස්තු වෙන්න පුළුවන්. නැත්නම් සිද්ධි දාමයක් කතන්දරයක් විතර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කන්ධ රාශියක් ගන්න පුද්ගලික වශයෙන් ගන්න. ඉතින් ඒ ඝන සංඥාව ගත්ත කෙනයි එහෙම නැතුව ඒක මේ සමූහයක එකතුවක් කියලා ගන්න එක්කනයි අතර ඒ වස්තු વિશે විශාල බැල්මේ දැක්මේ විශාල වෙනසක් තියෙනවා. අපි ස්පෙයා පාර්ට්ස් කඩේක ඉන්න මිනිස්සෙක් ළඟට ගිහිල්ලා අපි කිව්වොත් මට මේ අසවල් ಜಾති වාහනයක ටයර් එකක් ඕනයි කියලා එයා ඒක දිහා බලන්නේ කාර් එකේ හයි කරන පදින සම්පූර්ණ කාර් එකේ තියෙන ටයර් එකක් විදිහට නෙවෙයි ස්පෙයා පාර්ට් එකක් විදිහට.
ඉතින් ඒ වගේම අපි යනවා චීන දොස්තර කෙනෙක් ගාට දතක් දාන්න. දතක් දාන්න ගියාට පස්සේ මේ පුද්ගලයාගේ දාන දතයි අනික දත් සහිත අනිකුත් මේ පුද්ගලයයි හරි වෙනසක් තියෙනවා. දාන දත නම් අපි දන්නවා ඔක චීන දතක් කියලා. ඊට පස්සේ ඒක ගැලවිලා යනවා, කැඩෙනවා, බින්දෙනවා. ඒ වුණාට අර ඉන් ඒ දතින් අනික්කු 32ක් හෝ 31ක් හෝ කුණපටිකට එහෙම හිතන්නේ ඒක දිගට පවත්වාගෙන යන නිසා තමයි අපි දතක් දාන්නේ. අනේ එතකොට චීන දත දිහායි තමන්ගේ දත දිහායි බලන්න බැල්ම. අපි පුංචි කාලේ මේ චීන දන්ත ධාතුන් වහන්සේ එකක් කියලා එකක් කිනල්ලා මහා මළුවේ පෙන්නවා. ඒතර අපි දන්නවා දන්ත ධාතුන් වහන්සේ පෙන්වන වෙලාවේ මිනිසුගේ තියෙන දැඩි උනන්දුව ඒ හා සමාන උනන්දුවක් මේ චීන දන්ත ධාතුන් වහන්සේටත් ඇති වුණා. ඇති වුණාට මේ දන්ත ධාතුන් වහන්සේ චීන දන්ත ධාතුන් වහන්සේ දලදා මාලිගාව ඇතුළට වඩම්මන්ට කැමති වුණේ නැහැ. පින්නුවේ ඉස්සරහා මළුවේ. මේ පින්නපුවාම ඒක බලනකොට ඒක නිකන් සාමාන්‍ය අපේ මාපටැඟිල්ලක් විතර ලොකු දන්ත ධාතුවක්. ඉතින් ගාම බුදුහාමරගේ දන්ත ධාතුව සමන් පුච්ච කකුලක වගේ හැඩයක් තියෙන මේ වගේ මේවා කියන ඉතින් ලොකු වෙනසක් මේකේ. අරකනම් කෙලින්ම බුදුහාමතුරු මේ චීන දතක්. ඒක විනා. ඉතින් ඒ නිසා ඒ දත කැඩලා බිඳලා ගියාට අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ දන්ත ධාතුන් වහන්සේ කැඩලා බිඳලා ගියා නම් ඒක මහ විශාල දෙයක්. මොකද ඒක අපිට අරිට වැඩි ලොකු මේ සමූහයක් දැම්මේ නැතුවට කතන්දරයක් තියෙනවා. ආන්නේ වගේ මේ පුද්ගලයෙක් අරගෙන ඒක දෙකට කඩලා තුනට කඩලා 32කට කඩලා කෑලි කඩලා බලනකොට ඒ කෑල්ලක් විශේෂ දක්වන දර්ශනයත් ඔක්කොම කෑලි එකතු කරලා පුද්ගලයෙක් වශයෙන් දකින්න දර්ශනයත් මේ අපි මාතුකාට බහින්න ඉස්සෙල්ලා මම මේ කියන්නේ ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා අපි දන්නවා මේ ලස්සන අඹ ගෙඩියක් වාගේ හොඳ බෙන්ස් කාර් එකක් තියෙනවා. ලක්ෂ මෙච්චර ගාණක් වටිනවා. අපි ඔය කෑලි ගලවන්න පුළුවන් ඔක්කොම කෑලි වලට ගලවලා විශාල පර්චේස් ගාණක ඉඩමක ඔක පතුරවලා පොඩි ළමයෙකුට කිව්වොත් මේ ඔයා සෙල්ලම් කරන්න ඕන කෑල්ලක් ගන්න කියලා එක කෑල්ලක්වත් ගන්න නැහැ මොකද හරි කැතයි ඒක. ඒ පුංචි කෑල්වල මජං ගෑවිලා පොඩියෙකුට සෙල්ලම් කරන්න ගන්න මොකක්වත් මේකේ නැහැ. ලොක්කෙනෙකුට කිව්වත් ගන්නෑ. හැබැයි මේක එකතු කරලා ඔටෝමොබයිල් එකක් වුණාට පස්සේ ඒක සඳහා ඕන කෙනෙක්ගේ ඒකට කෘත්‍යයක් තියෙනවා, ආරම්භණයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. ඒකට කිච්ච ගණයක් තියෙනවා, ආරම්භන ගණයක් තියෙනවා, සන්තති ගණයක් තියෙනවා. මතර පොඩි කෑල්ලක් ගත්තාම ඉතින් බුදුරජාණන් ඒක රාජ රථයක පෙන්ලා දීලා තියෙනවා. ඒ රථේ කොටස් වෙන් කරලා පෙන්නලා ඒ කොටස් අරගෙන බැලුවොත් ඒක රථ සංඥාව නැහැ. නමුත් ඒක කොටස් ටික ඔක්කොම එකතු කරලා රථ සංඥාට ආපුවාම අර එක එක අංශු වල එකතුවට වඩා මොකද්දෝ එකක් එකතු වෙනවා. ඒ එක ඔක්කොගෙම සාමූහික වටිනාකම එක එකක් එකතු කරපු එකට වැඩි එකක් එනවා මේක ෆිට කෙරුවට පස්සේ. අන්නේ එකතු වෙන කෑල්ලේ තමයි මම ඉන්නේ. අර පුංචි කෑලි වල නැහැ. ඉතින් ඒක නිසා අපි අද මේ කතා කරන්න යන ක්ෂය වෙන දේවල් දිහා බලනකොට පුද්ගලයාගේ ක්ෂය වීමට කිට්ටු කරුවොත් අපිට හරියට කේන්ති යනවා. හැබැයි පුද්ගලයාගේ මේ පාර්ට්ස් ගෙවිලා යනවා ඒව පාර්ට්ස් දාගන්න පුළුවන් නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කොටස් වලින් එකතු වෙච්ච එකක් නෙවෙයි මේ පුද්ගලයා දේව නිර්මාණයක් කියන අදහස අරගෙන බලන්නකෝ. එතකොට මේ දේව නිර්මාණයට අත තියනවට අත තිබ්බොත් ඒක දෙයයන් ආශ්‍රිත කරන නිග්‍රහයක්. නිසා කට්ටිය කියනවා මේ පුද්ගලයා අඩු කරන්න බෑ. අපි ගන්න මේ ගෑණි හෝ පිරිමි හෝ අම්මා හෝ තාත්තා මොකක් අඩු කරන්න බෑ. ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඔය දේව නිර්මාණවල තියෙන්නේ. නිසා මේ දේව නිර්මාණය අනුව පවතින ආගම් වල පුද්ගලයාට වෙදකම් කරන්න බෑ. වෙදකම් කෙරුවොත් ඒක මේ දේව නිර්මාණය ක්ෂය වීගෙන යනකොට දෙයියන්ගේ මතයට මනාපව අමනාපව යාට ආයෙ පණ දෙන්න පුළුවන්. ඒක නිසා වෛද්‍ය ශාස්ත්‍රය කොහොමඩක්වත් අනුමත කරේ නෑ දේව නිර්මාණ වාදය. ඉන්දියාවේ තිබුණ ඔක්කොම බිලි පූජාවල් දෙයියන් සන්තෝෂ කරන මිසක්ක බෙහෙත් කරලා සනීප කරන ගතියක් තිබුණේ නෑ. ඒක ඉස්ලාම ලෝකේ
සම්මත ජනමතයකට ඇති කෙරුවේ සරුවච්චන් වහන්සේ ඒකටම පෙරම් පුරාගෙන ආපු ජීවකයත් එක්ක පළවෙනිම ලෝකයා පහළ වෙච්ච රාජකීය වෛද්‍යවරයා තමයි ජීවකයා. ඊට පස්සේ ජීවකයා මේ කෑලි කෑලි වෙදකම් කරන්න පුළුවන් කියන එක කිව්වා. ඉතින් ඒක ඒ වකට පැවතිච්ච දේව නිර්මාණවාදීන්ට දරා ගන්න බැරි දෙයක්. එහෙම වෙන්න බෑ. ඉතින් ඒක නිසා මට ඒ ස්වාමීන් නම් මතක නෑ. ඔය මේ ආයුර්වේද සමීක්ෂා පොතේ ලියලා තියෙනවා. ඒ වෛද්‍ය වෘත්තිය සරුවචනන්සේ අනුමත කරාට පස්සේ කරන්න පුළුවන් කෑලි වලට බෙදකම් කරලා මනුස්සයාට යම් යම් විදිහේ සාන්ති ශෝක තල්හරණ කරන්න පුළුවන් කියන එක ප්‍රතිකර්ම කරන්න පුළුවන් කියලා පිළිගත්තට පස්සේ ඒගොල්ලොන්ට පේන්න ගත්තා ඒ පවතින කුල ભેදය අනුව ස්තුති ලැබිය යුතු බ්‍රාහ්මණ පවුල තබා වෙන පවුලකින් පහත් කුල පවුලකින් වෙද කෙනෙක් ඇවිල්ලා වෙදා ගමේ නමක් ඇති කරගෙන වැඩ කරගෙන යන්නේක ඉවසාදා ගන්න බැරි වුණා. ඒ නිසා වෙදෙක්ගේ ගෙදරකට පින්ඩපාතේ වඩින්න එපා. වෙදෙක් දෙන පින්ඩපාතේ සැරවහා ලේ විදිහට සලකන්නයි කියලා ලියලා තියෙනවා. ඒ මොකද මේ මිනිස්සයා කියන එක බෙදන්න පුළුවන්. බෙදලා මේ කොටස් වලට මේ විදිහට සලකන්න පුළුවන් කියලා ඇති කරපු මතේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ක්ෂත්‍රීය කුලයක ඉපදිලා සර්වඥතා ඥානෙ ලැබලා මේකට මේ ආරූඪ කරලා තිබුණ මේකේ ඒක ඝණයක් ඒක පුද්ගලයෙක් කෙනෙක් කියන එක කැඩීමට ඒ පුද්ගලයා ලව්වම කඩවන්න මේ දෙයියෝ ලව්වා හෝ රජුරෝ ලව්වා හෝ ගහලෙක් ලව්වා නෙවෙයි ඒ පුද්ගලයා ලව්වම කඩවනවයි කියන එක සරුවචනහන්සේට ආපු විශාල අභියෝගයක්. ඉතින් ඒ නිසා සරුවචනහන්සේ ධර්මය දෙකට කඩලා පෙන්නවා මේ සමස්තයක් වශයෙන් ඒකකයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් බලන ක්‍රමයකුත් තියෙනවා. එයා කඩලා බිඳලා කපලා කොටලා විභජ්‍යවාදයට දාලා වෙන් කළ බලන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඒකේ මේ ධර්මයේ දැකීමේ ක්‍රම දෙකේ ඔය ප්‍රධානම එකක් තමයි දෙතිස් කුණ පොල්ට කඩලා ඒව එක එක කොටස් පෙන්නනවා. ඊට පස්සේ ඒව මේ බුදුහාමුදුරු නිර්මාණය කරපු කතන්දරයක් නෙවෙයි මලමිණියක් කපලා බැලුවොත් පේන්න තියෙනවා. ඉතින් ඒ පේන්න තියෙන වගේ සමානකමකුත් තියෙනවා. මේ කොටස් ටිකමයි අයින් වෙන මොකක්වත් නැහැ. එතකොට මේ පණතියේදී මේ එක එක කොටසකට උපස්ථාන කරන්න පුළුවන්ද කියන එක පසු කාලීනම වෛද්‍ය වෘත්තියේ ඇති වෙච්ච වෙනසක්. මම සාමාන්‍ය වෛද්‍ය වෘත්තියට පක්ෂව උනන්දු කළ කතා කරනවා නෙවෙයි. මම මේ කියන්න හදන්නේ මේ කයානුපස්සනාව කියන කාරණේ තේරුම් ගන්නකොට දෙයක් සමස්තය වශයෙන් බලලා පුද්ගලයෙක් වශයෙන් එකකයක් වශයෙන් බලලා කරන කටයුත්ත සාන්ති කර්ම වලට වැටෙනවා. ගුඪ ධර්මයකට වැටෙනවා. නමුත් මේ කෑල්ල කොටස අරගෙන ලේකේ ස්පෙයා පාර්ට් එකක් දාලා හදන එක භෞතික විද්‍යාව. එතකොට මේ ආගමක් තුල මේ භෞතික විද්‍යාත්මක එහෙම නැත්නම් විභජ්‍යවාදී එහෙම නැත්නම් මේ කපල කොටලා බලන ක්‍රමයක් ආරූඪ කරගන්න පුළුවන්ද කියලා ගත්තොත් ඒක ආගමකට දාගන්න පුළුවන්ද කියලා ගත්තොත් ජෛන ආගමේ බුද්ධ ආගමේ පමණක් මේවා පිළිගන්න පුළුවන්. ඒකේ සමස්තය උගන්නන එකක් තියෙනවා. මේ චක්‍රාවාට උගන්වනවා, පුද්ගලයෙකු උගන්වනවා, පුද්ගලයාගේ පරිණාමය උගන්වනවා. එහෙම නැත්නම් පුද්ගලයාගේ පුනරුත්පත්ති උගන්වනවා. ඊට පස්සේ පුද්ගලයාගේ කොටස් වලත් මොකද්ද සම්බන්ධතාවයක්, ධර්මතාවයක් තියෙනවා කියලා උගන්වනවා. ඉතින් ඒක නිසා ලෝකාගම් ගන්නකොට දේව නිර්මාණවාද වල කයානුපස්සනාවක් පිළිගන්න බෑ. පුද්ගලයෙක් හෝ වස්තුවක් හෝ සංසිද්ධියක් හෝ කොටස් කොට බැලීමක් නැහැ. කොටස් කොට බැලීම පළවෙනිම හඳුන්වා දීපු සරුවච්චන් වහන්සේ තමයි කොටස් කොට බැලීමේ විද්‍යාව කියන විද්‍යාවට මුල් ආරම්භ වුණේ. යා බුද්ධඝම විදුහුරුද නැද්ද? විද්‍යාව බුදුහුරුද බුද්ධඝම විදුහුරුද කියලා බලන කතා කරන්න ඉතලා ඉතිහාසයේ බලනකොට ඕනම දෙයක් කපලා කොටලා බලන්න ශාස්ත්‍රීය කියලා කියන්නේ කැත්ත අතේ තියෙනවා කියන එකයි. කපන එකයි කියන එකයි. විභජ්‍යවාදය කියන එකයි. ආනෙක ඉස්සල්ලාම අපේ ලේඛන කලාවට අපේ පොතේ දැනුමට එකතුනේ සරුවචනාංශගෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ දැන් අපි හිතමු මේ මතවාදයේ කඩලා මේක කපන්න පුළුවන් කියලා. නමුත් දැන් මට කියනවා සරුවචන් වහන්සේ උඹත් කැලි 12ක කැලි 32 එකතුවක්. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර වල එකතුවක්. ඒ නිසා උඹට පුළුවන් ද උඹ දිහා යෝගාවචරයට රූප විතරක් විදිහට බලන්න. මේක රූපයක්. එතන භෞතික රූපයක්, ත්‍රිමාන රූපයක්.
ඉතින් එතකොට යෝගාවචරයාගේ ගෑණි කැමති වෙන එකක් නැහැ නේ. යෝගාවචරගේ අම්මා තාත්තා කැමති වෙන එකක් නැහැ නේ. ඒකම යෝගාවචරය කියනවනේ රූප විතරක් නෙවෙයිනේ. ඉතින් මේක නිකන් ගහේ ගොල්ලේ තියෙන ගස්කොළ ගල් කැලක් අල්ලනවා කියන්නේ මේක අල්ලනකොට දැනෙනවනේ. ඒ නිසා මොකද්ද තවත් තියෙන එක ඉතින් අර මේ භාවනාව කරගෙන යනකොට එයාට බුදුරජාණන් වහන්සේ මේ අවසාන khයානුපස්සනාවෙන් ගිහිලා ඝන සංඥාව කඩන්න ඉස්සලා කියනවා මේක පොඩ්ඩක් මේ රූප වේදනා සංඥා සංකාර කියලා පහකට කඩන්න පුළුවන් මතවාද අනුව අපි රූපය කියන එක විතරක් වෙන්කොට බලන්න. කායේ khයානෝ බලන සුළුව කියලා කියන්නේ. එහෙම නැත්නම් කායානුපස්සනාව කියලා කියන්නේ. ඉතින් බැලිල්ලම නිවනක්. මම කියන්නේ කඩලා බලලා ඒක එහෙමයි කියලා දැනගන්න ඉස්සෙල්ලා මේක බලන්න කැමැත්තක් එන්න බෑ. මට සාධාරණ සැකයක් තියෙනවා. අද භාවනා කරන යෝගාවචරින්ට භාවනා කරනකොට ඔන්න ඔය වගේ මනස සැකස්මක් තියෙනවද කියලා, මනස සූදානමක් තියෙනවද කියලා මේ කය රූපයක් විදිහට බලන්න. අමාරුයි. ඒ කිසాగෞතමීට පුළුවන්ද මේ දරුවගේ දැන් පණ නැහැ කියලා දැනගන්න. ඒක තියාගෙන ඉන්නේ එහෙම වෙන්න බෑනේ. මගේ දරුවානේ මේ රෝස මල් පෙත්තක් වගේ තියෙන එකේ ඔය හොණ්ඩේ විතර පොඩි තුවාලයක් තිබුණාට දරුවට පණ තියෙනවා. මෙයා සීමූර්ජා වෙලා ඉන්නේ. මෙයාට පණ තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ගිහිලා දුක කියනකොට කියන්නේ අයියෝ බලන්නකෝ මේ ළමයා තාම මෙහෙම හිටියොත් නම් අමාරු වෙනවා. දැන් නම් මේ ළමයා කොට ගන්න පුළුවන් අනේ කවුරු හරි වෙදෙක් හොයලා දෙන්න කියලා අර ඝන සංඥාව කඩන්න එයා කැමති නැහැ. ඉතින් සරුවචනන්තෙත් කිව්ව හොඳයි ගිහිල්ලා මට අබෑට කියලා දෙන්න කවුරු හරි මැරිච්ච නැති ගෙදරකින් කියලා. අයියෝ සිම්පල් අබගේ නෙක ගිහිල්ලා යන්නේ යනතන මරණය. එතකොට තමයි තේරෙන්නේ මේක මේ සීමුර්ජාවක් නෙමෙයි කෙල වෙලා මැරිලා. දැනගත්තකම සෝම් පිටියට දාලාවිලා අනේ සෝන්ත ඒක දෙපිච්චාය මාව බේරගන්නයි කියලා කිව්වා. ඒ වගේ මේ තමන්ගේ ශරීරයේ මේ කොටස් දෙක 32 ඒ විදිහට වෙන්කොට දැක ගැනීමේ හැකියාවකට අපි කියනවා getting a distance from your materiality කියලා. උඹේ ඇඟම පොඩ ඈත් වෙලා බලපන්. හරියට සීනති කරලා දොස්තර කෙනෙකුට ඇඳට දාලා ඔපරේෂන් එකට දීපු ලෙඩා දිහා දොස්තරට බෑනේ මෙයාට රිදෙයි තුවාල වෙයි අනම්මනම් බෑනේ. යා ස්නායුවක් නම් බලන්නේ එතෙන්ඩයි යන්නේ. කැවුත්ත නම් බලන්නේ එතෙන්ඩයි යන්නේ. ඉතින් ඒ වගේ මේ ශරීරය දිහා බලනකොටම බලන්න මේක වෙන්කොට දැකනකොටම අර සුතමේ ඥානයට වැඩිය චින්තාමේ ඥානයක ලොකු මෙහෙයුමක් තියෙනවා. එහෙම නැති කෙනෙකුට මේ ශරීරයත් එක්ක කේසෙල්ලම් කරන්න බෑ. මගේ ප්‍රියයන් එක්කත් කරන්න බෑ. ඒකට ඒක නම් වෙනම බලමු කියලා. කොටින්ම අපි ගත්තොත් නිකන් මේ විද්‍යානුකූල මෙච්චර දියුණුවාට මිනිස්සයාට නිවන අවබෝධ වෙන්නේ නැත්තේ මොකද? මේ මිනිස්සයා කපලා කොටලා බලන්නේ බාහිර කුණු හරපනේ. යෝගාවචරය බලන්නේ ඇතුළතනේ. ඒකනේ මේකට ඉන්සයිට් කියලා කියන්නේ. අරක අවුට්සයිට් එකක් නේ තියෙන්නේ. ඉතින් කොච්චර අද විද්‍යාව දිනුනද බලන්න එකම විද්‍යාඥයෙක්වත් නිවන් දකින්නේ අඩු ගානේ 160ක් විතර තාම දෙයයන්ාන්තය අදහනවනේ. මේ දෙයයන්ාන්තයට කලන්තේ හදන්න කරපු බේත තමයි විද්‍යාව කියලා කියන්නේ. නමුත් අද ඉන්න විද්‍යාඥයොත් තෙනසුරාදටයි ඉරදටයි පල්ලි යනවා. අනික් දවස් පහේම විද්‍යාගාරයක ඉඳි පිස්සු හැදෙන්නේ නැතුව මොනව වෙන්නද මේක? දවස් 5ක්ම පෙන්නනවා මේක ක්ෂය වෙනවා, වැය වෙනවා, මේක රූප ධර්ම කියලා. අර පැත්තේ ගිහිලා කියන මේක මවුන් කර දෙයන්නාන්සි සුතිවන්ත වේවයි කියලා. ඉතින් ඒ වගේ අපි දැන් සිංහල බුද්ධහම කියලා ඉගෙන ගත්තත් අපිටත් ওই සෙල්ලම තමයි තියෙන්නේ. අපිට ඕනෑම කෙනෙකුගේ ඇඟක් ඒ විදිහට කපලා කොටලා වෙන් කරලා විභජ්‍යවාදයට දාලා බලන්න පුළුවන්. නමුත් Tamange එක බලන්න. ඉතින් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා අපි හිතමු දත් තිතයක් තියෙනවානේ. ඒ කියන්නේ කොටස් තිතක වගේ. ඕකේ එකක් කෙලවෙනවා. ඕකේ එකක් රිදෙනවා. ඉතින් ගිහිල්ලා දොස්තර ආවට ගියාට පස්සේ කියනවා මේක නම් පුතෝ ඔය ටෙම්පරරි ෆීලිංග්ස් අනම්මනම් දාන්න බෑ. දැන් නම් හොඳටම කබල මේක ගලවන්න වෙනවා කියලා. ඒකල වයින්ව කල් නැතු එන්න එපා බලන්නකෝ මේක මේ කල්ලාතු හදාන්න තියනවා දැන් නම් කරන්න බෑ කියලා. ඉතින් දැන් උන දිනයක් දීලා ගියාට පස්සේ කට ආරවලා ආණ්ඩු දෙක තුනක් විතර දාලා ඉන්ජෙක්ෂන් එක ගාලා ඔක හිරි වටලා අරක උඩ නැගලා දොස්තරයි නර්ස් දෙන්නම කටට අත පාංගු දීලා ගලවනවා කියන්නකෝ. මගේ ගැලෙව්වා පුංචි කාලේ. මම හිතන් දත් තුනක් දුකෝතු ගැලෙව්වා. පුදු අම්මේ අමුෙන්මයි ගැලෙව්වේ. ඒ පොඩි දොස්තර ඇවිල්ලා කිව්වා දැන් හිරි වැටලයි කියලා. මට කියන්නේ කිව්වා හිරි වැටලයි කියලා. මම කිව්වා හිරි වැටලා නැහැ කියලා. ඉතින් ඒකට ඇවිල්ලා ටට්ටු කරලා කියනවා හිරි වැටලා නැහැ. හිරි වුණා. හිරි වැටලා මට රිදෙනවා. පස්සේ ගිහිල්ලා කිව්වා සර් මෙහෙමයි ඒ ලෙඩා මේ
හිරි වැටෙන්නේ නැහැ යාට කියලා. දොස් ලොකු දොස් කෑ ගහන්න ළමයා. කිව්වා අම්බෙම්ම ගාලා දට බල්ජාර බරගා. දැන් ලොකු දොස්තර කියන නිසා මම පොඩි කොල්ලා ඉතින් මට මොකුත් කරන්න දෙයක් නැහැ. කට ඇතුළට බෑලා වගේ ගැලෙව්වේ. අර ලොකු දත්. දැන් අපි ওই දත ගලවලා ඒ අර කබොල්ල සහිත දත වීදුරු කෑල්ලක් උඩ තියලා කියන ඕකේ තමයි රිදුමාවේ. මොකද හේතුව මේකේ මේ උඩ තියෙන කට්ටේ කඩාගෙන ඇතුළට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙන මේ ලේන හරවලට යනකම්ම කබොල්ල ගිහිල්ලා ඒකයි රිදෙන්නේ. ඕක තිබ්බනම් ඔතනින් ආසාදනයක් ආන කෙලින්ම හાર્ට් එකට යන්නේ. ඒක නිසා ගලෝපේක හොඳයි. එම්පෙන්නන්ට අයිතිවාසිකමක් නැහැ. නමුත් සාමාන්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ පේනවා. දැන් කිව්වොත් එහෙම ওই දත ආපහු තිබුණු තැනම දාගන්න කියලා. ඔයාගේ දත දැන් ගලවන්න ඉස්සෙල්ලා මැරෙන්න හැදුවේ දැන් දාගන්න කියලා. දැන් අපිට අර දත පිළිබඳව ඇති වෙන දත යුත් එකයි කියලා ඥානදාමතුරු කියනවා. දත යන දත යුත් පුතු අම්මේ මෙච්චර කුණු කන්දලයක් කොහොම කටේ තියානේ හිටියද? ඕක ওই විදිහට ක්ෂය වෙන බවක් මන් දන්නේ නැහැ. ඒක නිසා අර වෙන් කරපු ගමන් ඒක පිළිකුලක් වෙනවා. කිස්ත්‍රෝදක් ඔබේ ලස්සන වූ කේශ කලාපේ සංගවලා තබා ගන්න මගේ හිත පිනවාලා කියලා කවි කිව්වට කේස් ගහක් සුප් එකට වැටිච්චාම උගට පැටලෙන්න ගියාම කොහිල මාළුව කනකොට කේස් ගහක් පැටලුනොත් අප්පා ඒ කියලා කේස කලාප හරියන්නේ නැහැ ඒ වෙලාවට. ඉතින් ඒ වගේ අරක වෙන් කරපු ගමන් ඒකේ අගේ අඩුවීමක් වෙනවා. ඒක ජරා පිළිකුලට එහෙම නැත්නම් අපි කියනවා පසුචි වෙනවා කියලා. දිචිස් කුණපය අසුචිතෝ පච්චවෙක්කති කියලා කියනවා. අර කටේ තිබුණ මේ දන්ත කල්යාණේ තමයි මේ. අර කේස කල්යාණේ තමයි මේ. මේ හැමේ කල්යාණේ තමයි. කැරණිගේ හැවක් කියන්නේ ඕක වැටලා තිබුණොත් එහෙම බත් පිඟානකට එහෙම කොහොම හිටියේද කියලා. ඒකේ වෙන් වෙච්ච ගමන් ඒකේ අගේ අඩුවීමේ ප්‍රමාණය ඒක හිතා ගන්නවත් බෑ. ඒක නිසා හරි ප්‍රශ්නයක්. හරිම ප්‍රශ්නයක් අපිට නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේ දේව නිර්මාණයක මේ වගේ අඩුපළුදු තියෙන්නේ කොහොමද කියලා. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නම් ඒ පස්සේ සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා මේ කායानुපස්සනාවට මල්ලලා නෙවෙයි කියන අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා ජගත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ අහෝ මුන්දගේ නිර්මාණ කෞශල්‍ය යමෙක් මේ ලෝකේ නිර්මාණය කරා නම් මෙච්චර මේ විශාල ලෝකේ එක මිනිස්සෙක් සෞඛ්‍ය සම්පන්නව මවන්න මේකට බැරි වුණානේ හැම එකම ලෙඩුනේ ඉතින් කියනවා මව්පියකාගේ ඇතිලු මවලා තියෙනවා ඕක ලෙඩෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මම කර දියනස ලෙඩෙක් වෙන්න ඕන කියලා ඔය බුදුහාමර පහළ වුණාට පස්සේ කිලිප සංස්කෘත ශ්ලෝකවල තියෙනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා ජගත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ ඉතින් ඒ අපේ ඇඟේ මේ මැරිච්ච කෑල්ල වෙන් කරන්නකෝ නැත්නම් ලෙඩ වෙච්ච කෑල්ල වෙන් කරන්නකෝ වෙන් කරපු ගමන් ඒකට අපි දෙන අගේ පේනවා ක්ෂය වෙන හැටි ඔක ඇතුලේ තියෙද්දිම ක්ෂය වෙනවා දකින්න තියෙන අමාරුවත් වෙන් කරපු ගමන් නොදකින් කියලා ඒකේ ක්ෂය වෙන එක නෙමෙයි අසුබේ පැත්තට අනේකත් බලනකොට අපි අර ඝන සංඥාව කියලා මේක මගේ කෑල්ලක් වශයෙන් තියෙනකොට තෙල් ගාලා පීරලා උපදාලා කපන්න බැරියත් ඉඹින කරක කරනවා මොන හේතුවක් නිසා හරි කපන්න සිද්ධ වුණා නම් ඊට පස්සේ මේක වෙනම කතාවක් ඉතින් ඒක නිසා මේ ක්ෂය khයානුපස්සනා පුරුදු කරපු එක්කනට තේරෙනවා දැන් ඔය අයින් කරපු දත් එහෙම තමයි ඊගාව ළඟ තියෙන දතත් ওই වගේ තමයි ඒකෙත් දැනට දත් විදුරු මස් කෙවිලා අනම්මනම් වෙලා දැන් මගේ වයසේ ඉන්නකොට කණ්ඩිච්චම් පාලිච්චම් වලිත තචතා කියලා කියනෝනේ කණ්ඩිච්චම් කියලා කියන්නේ දත් කැඩිලා පාලිච්චම් කියලා කියන්නේ හැම පැරිලා වලිත තච කියලා කියන්නේ හැම රැලි වැටිලා ඉතින් ඕක ඉතින් හැටි ඕක තමයි ඉතින් එතකොට අර තරුණ රූපයක තියෙන දැම්බිලි පාට නාඹර මේ රූපේ අපේ ගෙදර ලැබුණු දාට අපේ ගෙදර එළිය වැටේ රැට ඔබේ නාඹර තැඹිලි පාට රූපේ වට ලැබුණු දාට ඒ රූපේ බලන්න පුළුවන් නම් මේ විදියට ක්ෂය වෙනවයි කියලා මේ මුණ්ඩක රජුරණ දැනගන්න පුළුවන් මේ භද්‍රාව කියලා මැරිච්ච දෙවින්නාන්සේගේ කය දැන් ඉතින් කෙල වෙනවා කුණු වෙලා යනවා සීග්‍රේ මේ රජුරෝ කියනවා කවදාකවත් එහෙම වෙන්න බෑ මේක තෙල් මාරු කරන්න දෝනිය මාරු කරන්න මේ බිසවගේ ශරීරේ කුණු වෙන්නේ නැති වෙන්න කියලා දෙන්නයි කියලා.
ඉතින් ඒකල භාණ්ඩගාරිකට කියනවා මට මේක බල බල ඉන්න ඕනේ මට කනලල් බෑ බොල්ලල් බෑ කණ්ඩක් බෑ බොණ්ඩක් බෑ නාන්නක් බෑ සවත්තුණු තවරන්නත් බෑ රාජකාරී කරන්නත් බෑ. ඇයි මේක දැන් ක්ෂය වෙයි කියලා බලන්න බෑ. ඉතින් කවුරු අහපු කෙනෙක් හිටියානම් එහෙම නැත්තම් මේක එහෙම තමයි රකින්නකොට ඔහම රැක්කට ඔගේ තියෙන්නේ කුණු වෙන જાති කොටස් ඒක නිසා ඒ කුණු වීම ඇති වෙන්නේ මරණ වෙලාවෙ නෙවෙයි ඒක කල්ැතුවම ටික දිරවන ගිහිල්ලා ඔය බූරු වගේ කොන්ද කඩන පිටුරු ගහ වගේ එක වෙලාවක හොක් ආපුවාම පෙන දාලා තෙනගෙන් එළිය ගලවලා ගිහිල්ලා යනවා. එතෙන්ට යනකම් මේක ක්ෂය වෙමින් යන්නේ කියන එක දැක ගන්න බැරි නිසානේ අද මේ නාකියෝයි නාකිච්චියෝයි ඇඳුම් කඩවල වලට ගිහිල්ලා ෆිටෝන් එකේ නටන හැටි බලන්න එපායි. අර නාකිය ආච්චි කෙනෙක් යනවලු ඒ ආතත්තන ගාන ගිහිල්ලා ඇඳුමක් අඳගෙන ඇවිල්ලා අහනවලු ඕ දැන් කොහොමද මම ලස්සනද? ඉතින් නාකියට ඉතින් ඔක බල්ලා එපායට අනේ හරිම ලස්සනයි කියනවා. ආයතය ගිහිල්ලා ඒක ගල්ලා තව එකක් අඳගෙන. ඒ කියන්නේ දැන් මේ ඒකත් ලස්සනයි කියනවා. එසේ ඒක ගල්ලා තව එකක්. දැන් ඔයා බොරුනේ කියන්නේ දැන් අරකටත් ලස්සනයි කියනවා මේකටත් ලස්සනයි කියනවා මේ කොයි එකද දැන් ලස්සන? දැන් අනී අර නාකි කට උත්තර දී ගන්න විදියක් නැහැ. මේ නාකි ගෑනිට මූණ දාන ලෑල්ලක් වගේ. ඒක ෂේ වෙලා ගන්න දෙයක් නැහැ. ඔකේ ලිප්ස්ටික් නුත් ගාලා කියුටෙක්ස් නුත් ගාලා ඊට පස්සේ ගන්න දෙයක් ඇත්තෙම නැහැනේ. අර නාකිය ළඟට ගිහිල්ලා අහනවා මේ සූට් එක ලස්සනද කියලා. ඒ ධර්මතාවයේ තුල කිසිම තැනක මේ ඝණය තුල මේ පුද්ගලයා තුල මේ ඇත්ත තුල මේ ක්ෂය වීමක් සිදු වෙනවා කියන එක නෑ. ඒගොල්ලෝ කියන්නේ ඒක ඔප දාන්න පුළුවන්, කපරාරුවක් ගහන්න පුළුවන්, වේදශීලයක් දාන්න පුළුවන්. ඔප දෙමිල්ල තමයි තියෙන්නේ. ඉතින් ඒ සටන තමයි අද ලෝකේ තියෙන දියුණුම තාක්ෂණේ. තට්ටේ තියෙනවනේ වෙන තැනකින් කෙස් ගලවලා ගහනවා. හැමත ඕන ෆේෂියල් එකක් දානවා. කොහොම හරි මේ ඉන්න ටිකේ මේක මේ තනවා වඩා ගන්න යනකොට අර ඝණය කෑලි කෑලි වශයෙන් බලන්න බැරිකම තියෙනවා. ඉතින් මේ කෑලි කෑලි බැලීමේ ක්‍රමය තමයි විදුහුරු ක්‍රමය කියන්නේ. ඝණයේ වශයෙන් බලන එක තමයි ආගමානුරූපව කියලා කියන්නේ. ඉතින් අනිකුත් ආගම් වල තියෙන ඝණයේ වශයෙන් බලන්න දන්නව කඩලා බලන්න බෑ. දැන් විද්‍යාව දිනුනාට පස්සේ විද්‍යාව දිනුන ගොඩක් හේතුවත් දෙයයන්ට තිබුණු විරුද්ධතාවය. දෙයයන්ාංශ කෙරෙහි තිබුණ ඒ වගේම දෙවියන් අදහන ආගමික මිනිස්සු කරපු කැත වැඩ නිසා විද්‍යානුකූලව පහර ගැහුවේ කොපර්නිකස්ලා එහෙම නැත්නම් ওই වෛද්‍ය විද්‍යාව කරන කට්ටිය කට උතර නැති වෙන්නමයි. ඒ සටන තාම යනවා. නමුත් දැන් ඒ දේවවාදීන් දැන් බුද්ධාමයේ ආගම ඔය විද්‍යාවට හුරු කරගෙන අද තියෙන ප්‍රධාන විද්‍යා සංග්‍රහ කරන්නේ ආගමෙන් තමයි. ඒගොල්ලෝ මේ දෙවියොත් බේරගෙන ආගමත් බේරන විද්‍යාවත් බේරගෙන යනවා. එහම සරුවචනාංශي වගේ මුල කාලේ ඉඳලම විද්‍යානුකූල මේක බලපු කෙනාට විද්‍යානුකූල නිෂ්පාදන වලින් එහෙම පහර ගැහිමක් වෙන්නේ නැහැ. නිසා කපා කොටා බැලීම කියන එක අපි ගත්තොත් අරමුණක විතක්ක ਵਿਚාර දෙක කියන එක අපි විතක්කේ කියන්නේම බොහෝ කෝටි ගණන් අරමුණු තියෙද්දි එකක් වෙන් කර ගන්නවා. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන එකෙන් මම අද බලන්නේ නැත්නම් මම ප්‍රවිෂ්ඨ වෙන්නේ රූපෙට කියලා ගත්තොත් එයා වේදනා සංඥා සංකාර පටලව ගන්න යන්නේ. එහෙම පුළුවන්කමකට නෙමෙයි අමාරුයි ඇත්ත. නමුත් බලන්නේ කයට. ඉතින් ඒ කයට බලනකොට අපි කියනවා ඉරියව්ව බලනවායි කියලා. ඉතින් කාට හරි කිව්වොත් එහෙම අද ඔයාට බබාට තියෙන පාඩම මෙච්චරයි. ඉඳගෙන ඉන්නකොට ඉරියව්ව බලන්න. ඇවිදිනකොට ඉරියව්ව බලන්න. නානකොට ඉරියව්ව බලන්න. බත් කනකොට ඉරියව්ව බලන්න. ඉතින් මේක කරන්න ඕන වුණාට කරන්න දෙන්නේ නැහැ. කානකොට නානේ ගැන කල්පනා කරනවා. නානකොට කනේ ගැන කල්පනා කරනවා. ඇවිදිනකොට ඉඳගෙන ඉන්න ගැන කල්පනා. නැත්නම් අතීතය ගැන කල්පනා. නැත්නම් අනාගතය ගැන. ඉතින් අපිට එහෙම නැතුව විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා ඉඳගත්තට පස්සේ මම මේ බලන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා කියලා මට කියන්න පුළුවන් නම් මට ඒත්තු ගන්නන්න පුළුවන් නම් මම දැන් ඉඳගෙන ඉන්නවා මම දන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඉතින් මෙන්න මේක වචනේට නැංවීම කියන්න පුළුවන් ක්‍රම දෙකක් ලොකු සංහච මතක් කරා. මම ඉඳගෙන ඉන්නකොට මට පස්ස බිම වදිලා තියෙනවා තේරෙනවා. මම දන්නවා හිටගෙන නෙවෙයි කියලා. ඇයි හිටගත්තාම මගේ වදින්නේ කකුල් දෙක, පතුල් දෙක. ඒ නිසා පතුල් දෙක නෙවෙයි මේ වෙලාව වදින්නේ පස්ස වැදින්න නිසා මං ඉඳගෙන බව දන්නවා. ඉතින් මේක දැන් අත්දැක බැලිය හැක්කක් නේ. මේක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් එකක් නේ. ඉතින් ඒ කෙනාට එතකොට දැනෙන වේදනාව දැන් ඉඳගෙන ඉන්නකොට වේදනায়නේ අද විදිහට නටනට ඉන්න වගේ නෙවෙයි නැත්නම් විනාඩි 15 වෙනකොට වේදනාව එනවා. දැන් එයාට අර වේදනාවෙන් රූප වෙන් කරගන්න බෑ පරිේශන මට්ටමකදීවත්.
එහෙම නැත්නම් වේදනාව ඇවිල්ලා අපිව වාහෙලා යනවා. ඝනේ ඇවිල්ලා වාහෙලා යනවා. රූපේ වෙන් කරලා දැනගන්න බැරිකමක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඉතින් තපස් රකින්නට තියෙන ප්‍රශ්නයක් තමයි. ආමුදුරණ තියෙන ප්‍රශ්නයක්. භාවනා කරන යෝගාවචර තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි ශික්ෂණය කියන්නේ. අපි තාමත් බලනවා පුළුවන් තරම් රූපයෙන් වේදනාව වෙන් කරලා. එimhe බලන්න යනකොට යාට තියෙනවා මේ වේදනාව තියෙනවා. වේදනාව තියෙද්දි රූපෙත් තියෙනවා. වේදනාව තමයි වැඩියෙන් වද දෙන්නේ. නමුත් මේ වේදනාව වශයෙන් රූපේ බලන්න පුළුවන්. ඉතින්ට යනවා කියලා කියන්නේ සෑහෙන දියුණුවක් නේ. භාවනා කරගෙන ගිහිල්ලා Taman දන්නවා වේදනාවක් නැත්තන ඉඳගෙන ඉන්නකොට මේමයි වේදනාවක් ඇත්තේ මේමයි කියලා. අර වේදනාව පිළිබඳව දෙක හරහා බලලා මේ තාම රූපෙමයි. විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. එතකොට ඒ කියන්නේ විෂය කියලා රූපේ වෙලා අරමුණ වෙලා ඒක නිමිති වෙලා ඒකට හිත ගියා කියලා දන්න වෙලාවේ මේ යෝගාචරයේ විචාර බුද්ධිය කියලා කියන්නේ කයට හිත ගිය වෙලාවේ වැටහෙන දේ අනික් දේවල් වලට හිත ගිය දේවලින් වෙන් කර කීමේ හැකියාවට විචාර බුද්ධිය කියලා කියනවා. විචාර විමසුන් නුවණ කියලා. ඒක සමහර වෙලාවට ධම්ම විචේ කියලා. එනතන් මීමන්සන බුද්ධිය කියලා. මීමන්සාව ධම්ම විචය විචාර බුද්ධිය කියලා. ඉතින් මේක හැම කෙනා ගාම තියෙන නමුත් මත්තු කර ගන්න නම් බෑ. යාර ඔක්කොම පටලවා ගන්න හදනවා. ඒ වෙලාවේ මට මේ වේදනාව වෙන් කරන්න බෑ, සංඥාවලි වෙන් කරන්න බෑ, සංස්කාර. මොකද මුළු ජීවිතේ පුරාම මේක එක ඝණයට දාලා බලලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් කියනවා හරි ඒක එහෙම තමයි. ඔයා මේ වෙලාවේ මේ ඉඳගෙන ඉන්න එක විතරක් බලන්නකෝ. දැන් මේ වේදනා සංඥා සංකාර විඥාන වලින් කරදරයක් නැතුව වේදනාව ඉඳගෙන ඉන්න වෙලාවේ දකින්නකොට ඒ ටික වෙන් කරලා කියන්නකෝ. කොහොමද දන්නේ වේදනාව බලපෑමක් නැහැ සංඥා නැහැ මම මෙන්න මෙහෙමයි දැක්කේ. ඉතින් ඔන්න ඔය ටික විතක්ක ਵਿਚාර දෙක ඒ විදිහට වෙන් කරලා කියන්න පුළුවන් නම් ඔයාලට ලෝකේ පාලනය කරනවා කියන එක එච්චර අමාරු නෑ. රජයක් පාලනවා කියන එක එච්චර අමාරු නෑ. දෙපාර්තමේන්තුව පාලනය කරනවා කියන එකම ඔක තමයි නායකත්ව පුහුණුව කියන්නේ. අවශ්‍ය කොටස ගත්තා. කොටසට අපි අවධානය යොමු කරා ඊට පස්සේ ඒ කොටසට ආවේනික ලක්ෂණය. ඒ කොටස අත්‍යන්ත ලක්ෂණය. ඒ කොටසේ තියෙන සලක්ෂණය අනිත්‍ය වෙන්කර කීම සාහසික අපරාධයක් නෙවෙයි. ඒක මේ දෙයයන්ාන්තර කරන හානියක් නෙවෙයි. වෙන් කරන්න පුළුවන් ඒ වගේ තියෙන වෙන චර්යා. ඒකයි මේවට මේ අපි සංඥා වෙන් කරන්නේ. ඒකටයි අපි එක එක නම් දාන්නේ. දත හැසිරෙන චර්යාව එකක්, කෙස් හැසිරෙන චර්යාව එකක්, එහෙම ඉදිරියට චර්යාව එකක්, ඇවිදින චර්යාව. ඔන්න ඔය ටික වෙන් කරලා කියලා දෙන්න කිසිම අධ්‍යාපන ශාස්ත්‍රික කරන්නේ නැහැ. උගන්වන්නේ ඉතිහාසය උගන්වනවා, භූගෝලය උගන්වනවා, උගේ අම්මගේ රෙද්දක් උගන්වනවා කොහෙදෝ තියෙන එකක්. ඌට තේරෙන්නේ වලිගොඩ ඉන්නවයි කියලා. කීන කාට තේරෙන්නේ නැත්නම් කරන කාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක දාන්න ගියොත් අපි කියමු නෙවෙයි ඉඳගෙන ඉන්නෝනේ ඉඳගෙන බය දැනගන්න කියලා. ඕක කොයි විෂයටද දාන්නේ? ওই විෂය උගන්වන්න දවසට පැය කීයක් ඕනද? ඕකට මේ හඳුන් කුරුපත්තු කරන්න ඕනේ. ඕකට මල් වට්ටියක් තියන්න ඕනේ. ඕකට කතෝලික කිරුවොත් එයා බුද්ධ ධර්මයට එයිද? ප්‍රශ්න. ප්‍රශ්න. ඉතින් ඒ නිසා අපි ඕක පැත්තකට දාමුකෝ. දැන් මට බැරිද මගේ එක කරගන්න කියන එක ගත්තොත් ඕනකම තිබුණත් මේ විතක්ක ਵਿਚාර දෙක වෙන් කරලා නැත්නම් විතක්ක ਵਿਚාර වලින් දෙයක් අනිත් දෙයින් වෙන් කර. විතක්කෙන් කරන්නේ දෙයක් අනිත් දෙයින් වෙන් කරන එක. ඒක ඝන සංඥාවට දෙන්න තියෙන මොකද හේන පහරක්. මේ මුළු එකෙන්ම මේක වෙන් කරගත්තා. ඉතින් විචාර බුද්ධිය කියනවා මේ වෙන් කරගත්ත දේ අණ්ඩයක් නොවන බවට අනන්‍යතාවයක් තියෙනවා. අන්නේ අනන්‍යතා ලක්ෂණේ කියන්න පුළුවන් නම් මම වෙන් කරගත්තේ මේකයි මේක වෙන් කරගත්තා දන්නේ මම මෙහෙමයි මේක අනිත්‍යයි ඒක ගැලවිට වගේ නෙවෙයි වෙන්න මෙයාගේ ක්‍රියාවලිය. ඔන්නෝක දැක්කනම් ඔය විතක්ක ਵਿਚාර දෙක දැක්කනම් ඊට පස්සේ ඒ තීක්ෂණ බුද්ධිය ආයේ කෙලෝරක් නැහැ. ඔක යනවා දිගටම. ඒ විචාර බුද්ධිය ඊට පස්සේ චේතනා වශයෙන් ඊට පස්සේ මානසිකාර වශයෙන් ඕනේ චේතනාවට ඕනේ මානසිකාරට යොදවන්න පුළුවන් මේ දේවල් වලින් එකක් වෙන්කොට දැනගන්න පුළුවන් නම්. ඉතින් සමස්තයක් බලලා පුරුදු කරපු දෙයියෝ දහන කෙනාට මේ එකක් වෙන් කළ දැනගැනීමේ හැකියාවක් නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා නේ. බුදුහාමුදුරුවෝ කියනවා තියෙනවා. එකක් වෙන් කරගත්ත ගමන් අපි කියන්නේ අපි කියමු අපි ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් දිහා බලා ඉන්නවා තිත් වැටෙනවා. අපිට මේක බලුවමනයක් වගේ ගොජයක් වගේ පෙනිපෙන අපිට පුළුවන් නම් එකක් වෙන් කරගන්න.
ඔය බලහින්න ගමන් කවුරු හරි කියනවා හරි ඔක බලපන්. අංග බාර ගංගලක් ඇතුළේ ඔක 60 ගාණක් තිත්මතු වෙනවා. උඹ පොඩ්ඩක් පුළුවන් නම් ඔක්කොම බලන ගමන් එකට මේ තිතකට හිත දාපන් කියලා. දාන්න බැරි තරම් ඉක්මනට ක්ෂය වෙලා යනවනේ. දැන් තමස්තේ නම් ගොජ දම ඔහේ ඒකේ සම්තතියක් තියෙනවා. ඒක අරමුණු කරන්න පුළුවන්. කෘත්‍යකුත් තියෙනවා. ආරම්මණයකුත් තියෙනවා. සම්තතියකුත් තියෙනවා. ඒ ඝන જાති කොච්චර තිබ්බත් මේ එක අංශුවකට වෙන් කරපු ගමන් ඒ අංශුව කියලා නම් කරන්න ඉස්සලා මේක යනවනේ යන්න. මේක බය උපදවන සුළුයි. මේක ඇත්තටම ඒ පුද්ගලයාට අභියෝගය කොච්චරද කියනවනම් උළුව කැරකෙන්න ගන්නවා. වමනේ යන්න ගන්නවා. භාවනා කරන කට්ටියට ඒ වෙන දේ මොකද අර විතක්ක ਵਿਚාර දෙක හරියටම මොකේකට හරි යෙදවිලා එයා වෙන් කරලා පෙන්වන්න පටන් අර ගන්නවා. කෑල්ල වෙන් කරපු ගමන් ඒක මේ අසුරුසනයි හිටින්නේ ගියා. ඒක නිව්ටෝනියන් ෆිසික්ස් වල තියෙන්නේ ඝනය. මේක හයිඩ්‍රජන් මේක හීලියම් මේක නයිට්‍රජන් අනම්මනම් කියලා ඝනේ හරි අසල එයා දුන්නා න්‍යාය තුනක් නිව්ටන් පප්පා. අපි ඉස්කෝලේ යන කාලේ ආයෙ මොකුත් නැහැ. දැන් අනේ ටික කාලයක් යනකොට ඒකේ තියෙන ඝනේ අණුව පරමාණුව අණුපරමාණුක වශයෙන් කොටස් වලට කැඩුවට පස්සේ ඒක එකක් ප්‍රෝටෝනයක් කොහොම බිත්තියක කැලෙන්ඩර් එකක වගේ ඉඳගෙන බලන්න බෑ. ඒකට හිත යොමු කරනකොටම ගිහිල්ලා ඉවරයි. ඕනෙම අණුපරමාණුක කොටසක් ගත්තොත් ඒකට වේගයක් තියෙනවා. ඒ වේගය කොච්චරද කියනවනම් ඒ වේගය එක වෙලාවෙ දෙපොලක ඉන්නා වගේ පේනවා. නන් ලෝකල් පේනවා යා. ඒ තරම් වේගෙන් යනවා. අපි දන්නවා සරසුලක් කරන මෙහෙසට ගහපුවම සරසුල අර තිබුණට වැඩිය ඉදිමිලා පේනවා. බලාකුලක් වගේ. ඒ වගේම ඒකට වේගයක් තියෙනවා. ඒකට අණුක භාරය පුංචි බරක් තියෙනවා ඒකේ. ඔච්චරයි ඕනෙම දෙයක් පොඩි කරලා බැලුවොත් ඒකට සාපේක්ෂ වේගයක් තියෙනවා. ඒකේ බර තියෙනවා. ඉතින් ඒක සඳහා අපි හිතමු අන්වීක්ෂණය නෙවෙයි යොදන්නේ වට යොදන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දාලා වේගය බලන්න ගත්තොත් ඒ යොදන මෙහෙයුමේ ඒ කරන බැල්මේ කවදාවත් බර බලන්න බෑ. බර බලන්න උපකරණයේ එකලස් කෙරුවොත් වේගය බලන්න බෑ. ওই දෙක එකතු වෙන්නේ චින්තාමේ වශයෙන්. ඉතින් ඒ නිසා අපි කොයි වෙලාවක හරි හුස්ම දිහා බලලා හුස්මේ මුල බලන්න ගියොත් මැද බලන්න බෑ අග බලන්න බෑ. ඉතින් කොහොමද ඒක කර්මස්ථානචාරවල කියන්නේ හොන හුස්ම මුල මැදක් බලන්න කියලා කියනවා. මුල බල ඉන්නකොට තව වෙලාවක මැද බලනවා. තව වෙලාවක අග බලනවා. ඊට පස්සේ කැලේ තුන පුට්ටු කරලා මෙන්න මුල මෙන්න මැද මෙන්න අග කියලා කියනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් චක්කුංච පටිච්ච රූපේච උපද්ද චක්කු විඥානං කියලා ඇහැට රූපයක් මුලිච්ච වෙච්ච වෙලාවේ එතෙන්ට චක්කු විඥානේ ආවනම් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ අනුව වේදනාව පහළ වෙනවා. ඒ අනුව ඊතුරු විතක්ක ਵਿਚාර ආදී දේවල් යනවා. ඒ ඇහැදියා බලන බැල්මෙන් භාවනා කෙරුවොත් රූපේ බලන්න බෑ. ඇහි ඔපේට හිත යදුවනම් ඒ වෙලාවේදී රූප වැදින කොටස බලන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඒ වෙලාවට චක්කු විඥානය ඇවිල්ලා හේතු වෙනවා තේරෙන්නේ නැහැ. ওই තුන් පොලකදී බලලා පුරුද්දපේකක් තමයි ඔය සමීකරණේ තියෙන්නේ. නිසා භාවනා කරන්න ගියාට පස්සේ දේවල් වෙන් කරලා ඒකට පමණක් හරියට චිත්‍රපටයක් කරනකොට කෑලි එකතු කරලා පස්සේ එඩිට් කරනවා වගේ මෙන්න මේ කටයුත්තට අත්‍යවශ්‍යයි චින්තාමය ඥාන. මේ සමානට චින්තාමය ඥාන නිසා විසුත් ඇති. අයි මේ කල්පනා කරන එක භාවනා කරන්නේ නැහැ. නමුත් භාවනා කරනකොට ලැබෙන දේවල් කාට හරි අපි ප්‍රකාශ කරනකොට ඒ කෑලි පුරුද්දලා තමයි එකතු කරන්නේ. අන්නේ පුරුද්දන් ඉස්සලා මේ කොටස් කොට බැලීම කියනවා හතර ආකාරයකින් විස්තර කරනවා. ඒකේ සන්තතිය කඩලා බලන්න ඕන. එක දිගට ගලන ගඟක මේ වෙලාවේ හරස්කඩ. ගම් වතුරද වතුර නැතුව වැලි පෑදිලාද ගඟ නම් දිගටම ගලනවා. සන්තතියක් මෙතන තියෙන සන්තතිය හරස්කඩ සන්තති ගණේ කැඩීම. ඒ වගේම සමූහ ගණ. එතන වතුර අංශු කියලා කෝටි ගණක් එක දිගට ගලන්නේ. මේ ගලන්නේ එක වතුර අංශුවක තියෙන හයිග්‍රොස්කොපික් නැත්නම් මේ ද්‍රව විද්‍යාව පිළිබඳව සමූහය කඩලා එක අංශුවක හැතරීම බලනවායි කියලා හිතන්න. ඊට පස්සේ කිච්ච ගණය. මේකේ පාංශුකාදනයක් සිද්ධ වෙනවා. මේකේ තියෙන වැලි කැට එකිනෙකට අතුල්ලා සුද්ධ කිරීමක් කරනවා. බොරළු රවුම් කරන ගතියක් තියෙනවා. මේ හැම දෙයක්ම මේ බලන චිත්තක්ෂණයේ මේ පුංචි වතුර අංශුවකින් සිද්ධ වෙනවා. ගානක් අවුරුදු ගියාට පස්සේ තමයි වක්කලමක් ඇදිලා
ඕකේ වැලි සුද්ධ වෙලා තියෙන. නමුත් ඒක මේ වෙලාවේ වෙනවා. ආරම්භන ගන්නේ මම මේ වෙලාවේදී ගඟ බලන්නේ වැවක් නෙවෙයි මහමූද නෙවෙයි කියලා ඒක අරමුණු වෙන එක තියෙනවනේ. ආන්නේ මේ විදිහට මේ අපි යමක් දිහාවට විතක්කේ යොදනකොට ඒ විතක්කේදී අපි අර ඔක්කොම කඩලා ඒ අංශුවට හිත දාන්න පුළුවන් ගතිය තිරසනුන්ට නැහැ. එහෙම මේ ඕනේ අපි විතක්ක කරනවා කියලා කියන්නේ අපිට ඕනේ අරමුණට හිත දාන්න පුළුවන් නේ අඩු ගන්න ඒ චිත්තක්ෂණේ අපිට මේ ආනපානට දානවා වම දකුණට දානවා අන්නේම දාලා බලන වෙලාවක මේක සිද්ධ වෙන්නේ මහ විශාල නිකන් සමූහ ෆොටෝ එකක් වගේ ගෲප් ෆොටෝ එකක් වගේ. ඒ ගෲප් ෆොටෝ එකේ මගේ බාප්පා ඉන්නේ මෙන්න මෙතනයි කියලා බලන්න පුළුවන් ගතියක් තියෙනවානේ. එයායිනේ තුන්වෙනි දෙවෙනි පේලියේ හිටගෙන තුන්වෙනියට. මේක දිහා බලනකොට අනික් බාප්පලාට මොකද වෙන්නේ? උන් අපේ බාප්පලා නේ උන් මතක නැහැ උන් පේන්නේ නැහැ. අන්නේ ආදියා බලාන හිටියොත් අනේ ෆොටෝ එකේ ඉන්න බාප්පයි දැන් ඉන්න බාප්පයි නැත්තම් මැරිච්ච බාප්පයි අතර වෙනස කොච්චරක් වෙනස් වෙනවද කියලා බලන්න. හැබැයි ඒක වෙනස් වෙනට කැමති නිසා නෙමෙයි ෆොටෝ එක බිත්තිය ගහගෙන ඉන්නේ. වෙනස් වෙනවනම් බාප්පා දිහා බලන්න පුළුවන්. අපි කැමති නෑ එහෙම බාප්පා වෙනස් වෙනවට මේ රජුරෝ කැමතිත් නෑ මේ භද්‍රාව කුණු වෙනවා දකින්න. ඒ නිසා දෙවණියක දාගෙන තෙල් දාගෙන ළඟ තියලා බල බල ඉන්න. හැබැයි මේක වෙනස් වෙන්න බෑ. එයා භාණ්ඩකාරිකට කියනවා භාණ්ඩාරික දන්නවා මෙයා රජ මෝඩෙක් කියලා. මෝඩ රජෙක්. ඒ නිසා ගිහිල්ලා අනුරුද්ධ මේ නාරද ස්වාමීන් කියන්නේ අපේ රජුරණ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනේ ස්වාමීන් ගෙන්නලා මේක මේ ශෝක සල්ලේ ගලවලා දාන්න. ඉතින් මේ රජුරෝ මේ නාරද හාමුදුරෝ මේ රජුරණ කියනවා රජ්‍යන් දෙයයන් ආස ඔය ක්ෂය වෙනවනේ ඔක කුණු වෙනේ ඔක වළක්වන්න ඔය අමුඩ ගහගෙන හිටියත් මොන්න දෝණියක දාලා හිටියත් කුණු වෙනවා. උකට තටමනේක ඉතින් රාජකීය තටමිල්ලක් තමයි තටමන්නේ. එහෙම නැත්නම් රජ මේ මෝඩකමක්, මෝඩ රජකමක්. ඔය සාමාන්‍ය දුප්පත් මිනිහා එහෙම කරන්නේ නැහැ. උරි කරගන්න බෑනේ. ඔය අයිස්ලන්තේ වගේ කවුරු හරි නාකි වෙච්චාම ඒ මනසේ අයිස් කුට්ටියක් උඩ ගිහිලා තියලා එදාට බොන්න තේ ටිකු ඇරෙමේ තියලා පා කරලා අරිනවලු. දී වෙලා මැරලා කුණු වෙලා ගියාට පස්සේ ඉවරයි ආයේ මාළු කාලා ඉවරයි. දැන් අපේ අම්මේ මේ දවස්වල කොරෝනා වලට මැරිලා අම්මෝ මිනිහ පෙන්නන්න නැතුව තියෙන කචා. එක ඇත්තකුත් තියෙනවා. ඇත්තකුත් තියෙනවා කියන්නේ මිනිස්සු මේ ආණ්ඩුවේ මරනවනේ. මරලා හංගලා විකරන මරනවනේ අරයා මැරුවයි කියලා මෙයා දාලා දාන්න පුළුවන්නේ. ඉතින් ඒකට කිට්ටුවන් දෙකට පෙන්නන්න දෙන්න ගියාම වැඩේ කචා. දැන් හමුදාවේ දාස් ගණන් මැරනකොට මිනි වෙට්ටි අරින්න දෙන්නේ නැහනේ. කේල් කඳක් හරි ඇතුලේ දාලා තියෙනවා. මුරකාරයෝ දෙන්නෙක් ඉන්න හමුදාවෙන් ඇවිල්ලා අරින්න තහනම්. මොකද ඇතුලේ තියෙන්නේ මිනිමසුත් නෙවෙයි කොහෙන් හරි තේන් ටිකක් දාලා මේ ආවලා වෙන්නේ රාජකීය සම්මාන දීලා කියනවා බැරි වෙච්ච කටියට කියනවා මෙහි මේදී නැති වෙලා ගණන් කරගන්න බැරුව ගියයි කියලා. ඉතින් ඒ වගේ සෙල්ලම් යන නිසා නමුත් අර මිනියට කරන මේ සෙල්ලම් ටික ඔක්කොම ඒක වෙනස් වෙලා යනවා දකින්න කැමති නැති නිසා හැම සංස්කෘතියකම මරණ ආචාර ධර්ම කියලා જાතියක් තියෙනවා. ඉතින් ඒකක් තමයි මේ මුණ්ඩක රජුරන්ට වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කෑලි කඩලා බැලුවොත් ඕක ගෑණිගේ ඇඟේ තිබ්බත් එකයි කෙලිවිගේ ඇඟේ තිබුණේ ධාතු නම් ක්ෂය වෙවි තමයි තියෙන්නේ. අපි ගෑණුගේ ඇඟේ තියෙන ධාතු මගේ ගෑණිගේ ඇඟේ තියෙන ධාතු වශයෙන් අපි දකින්න කැමති නෑ. අපි දකින්න කැමති gediya පිටින්ම. සමස්ත දකින්න කැමති. ඉතින් සමස්තයේ කෙරෙහි ඇති ශෝක උල මේ සමූහ ගණයේ කිච්ච ගණයේ ආරම්භන ගණයේ සන්තති ගණයේ කඩපු ගමන් ඒක හොඳට පැහැදිලි. ඒ නිසා ඒ විදිහට කඩලා බැලීමම සාහසිකයි අපේ හිතට බලනකොට. මේ අපේ දේවල් එහෙම වෙන්න බෑ. අසල් ගේක තොරකම් ගිය දවසක ප්‍රශ්න නැහැ. හැබැයි අපේ ගෙදෙට්ට එහෙම හොරු වෙන්නත් බෑ, නැති කරන්නත් බෑ. අපි නම් කීටි නාමේ නැති වෙන්නත් බෑ. අපේ මේ ඇඟට අත තියන්න දෙන්නත් බෑ. මේ රූපේ. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ හරි රූපේ නම් ඉතින් එහෙම තමයි කියලා. හැබැයි එහෙම වේදනාවට දෙන්න බෑ. අපි ප්ලෙෂර් ප්‍රින්සිපල්. අපි හැමදාම සැප හොයන කට්ටිය. අපි දරුවන්ට, අම්මට, අප්පට ඔක්කොටම සැප හොයන කට්ටිය. හරිම සාධාරණයිනේ. හරිම අහිංසකයිනේ. සැප හොයන හැම කෙනාටම හම්බෙලා තියෙන දුක විතරයි. ඒ නිසා මේ සැප හොයන වැඩේ බෙදලා කපලා කොටලා බැලුවොත් මේ කක් අසුචි ගොඩක් කොච්චර මිරික බැලුවත් ඔකේ මැණික් හම්බ වෙන්නේ නැහනේ. කරත්තරන් හම්බ වෙන්නේත් නැහනේ. ඒ වගේ මේ මිනිස්සයා මේ මොකද්ද මේ වේදනාව කියන චෛතසිකය අරගෙන මේ අද කරන වැඩේ බලපුවාම පළවෙනි ලෝකේ රටවල් කරන ඒවා තුන්වෙනි ලෝකේ රටවල් කරන ඒවා උසස් පන්තියයි මැද පන්තියයි දුප්පත් පන්තියයි කරන වැඩ එක එක්කත්
හුස්ම ගන්න නැතුව ඉසුබු ගල්ලන්න නැතුව බර කාගෙන දඟලගෙනම ඉන්නේ. අර රූප ඇත්තක දාන්නකෝ වේදනාවටත් ඔය සෙල්ලම තමයි. සත්‍යාසර්පයත් ඔච්චරම තමයි. ඊට පස්සේ අපි සංඥා වලට මේ මගේ කීර්ති නාමයට මේ උපාධියට එහෙම නැත්නම් අපේ ගමේ බන්තලේ හැමතුරුගේ නමට නැත්නම් අපේ ගමේ නමට නැත්නම් සිංහල බුද්ධහමට කියලා මේ සංඥා ටිකක් හදාගෙන මම මරුණට ගමන්නේ ඒක නම් වෙන්න දෙන්න බෑ කියලා අර සමූහයේ ඇති කරගත්ත සංඥාවට ඒ සමූහයේ මගේ තියෙන සංඥාවට අපි වියදම් කරන වියදම් කියලා නට නැටිල්ල මේවා මේ භංගුර දෙයක් ඡය වෙන දෙයක් කියලා හිතන්න බෑ මොකද අර ඒ සමූහයට දාලා බලනකොට අපිට පොඩි ආතල් එකක් එනවා. ඔව් ඒක නම් රැකෙන්න පුළුවන්. අපි මරුණා සිංහල බුද්ධාම රැකෙන්න. ආන්නේ වගේ මේක මේ විශාල චිත්‍රයකට දාගත්තට පස්සේ අපිට හිතෙනවා නෑ නෑ අපි නැතුණත් මේක යයි. ඒ නිසා අපි ඝණයා කෙරේ බැඳෙනවා. කුලයා කෙරේ බැඳෙනවා. මොකද මේ සංඥා වලින් අපිට දෙන මේ පුංචි සාන්තියක් දෙන හැබැයි ඒක තන්නේ කර කුෂ්ඨ රෝගයක් වගේ ගහන්න හොදි ගලන දෙයක්. ඒක මේ සංස්කාර කියලා ඒව නතර කිරීම සඳහා අපි කරන මේ පිළියම් කිරීම ඛණ්ඩ පුල්ල සංස්කාර ප්‍රතිසංස්කරණ කියලා කියන මේ ගෙවල් දොරවල කොන් හදලා හරි ගස්සලා ප්‍රතිසංස්කරණ වැඩ තියෙන. ඉතින් අපි කියනවා මේක මෙහිම අහවලාගෙන් ආපු එකක් ඒ නිසා මේක රකින්න ඕන කියලා. දැන් මුළු ලෝකෙම ඒ වගේ පැරණි ගොඩනැගිලි රැකීම සඳහා මේ පරහැත්ත බෝම්බ දාන්න ගියාම මොන මගුලක්වත් නැහැ ඔක්කොම කුණු විනාශ කරනවා. ඒකල ආයෙ අර ඉතුරු වෙච්ච ගෙවල් රකින්නත් යනවා. සංස්කරණය කරනවා. එන්නේ සකස් කරමින් යනවා. ඉතින් සකස් කිරීම වැඩ තියගත්තොත් අර රූපේ වගේම පුතුම වේගෙන් මේවා වෙනස් වෙනවා. ඒවා නොවීම සඳහා මොනතරම් වෙනවද මේකද ශිෂ්ටාචාරය කියන්නේ. මේකද මේ මිනිස්යන්ගේ තියෙන මේ ආචාර ධර්ම කියන්නේ. මේකෙන් කොච්චරක් මිනිස්සු මේ කය ධර්මයේ කියන එකට ප්‍රතිපක්ෂව කටයුතු කරනවද? මේ නිසා මේ මිනිස්සයා කොච්චරක් Taman හංග රවට්ට ගන්නවද? භික්ෂුවක් ගත්තොත් එහෙම නැත්නම් ආගමනුකූල ජීවිතයක් ගත කරන උපාසක උපාසිකාවන් ගත්තොත් භික්ෂු භික්ෂුණී ගත්තොත් ඒගොල්ලෝ මේක බාර ගන්නවා නම් අපි මේක පිළිවෙලකට ඉන්න ඕනේ මේක කය ධර්මයක් වය ධර්මයක් කියලා මේ රජ්ජුර වගේ කන්නේත් නැතුව බොන්නේත් නැතුව විලඳ ගන්නන්නෙත් නැතුව රාජකාරී කරන්නේ නැතුව පැත්ත කරලා යන්න එපා. උක නඩත්තු කරන්න. නමුත් නඩත්තු කරාට මේ කවදාකවත් එහෙම වෙනස් වෙන්න බැරි දෙයක් ක්ෂය වෙන්න දෙන්න බෑ කියන අර්ථ දැඩි මත දහරි ගතියට ගියොත් යුද්ධකින් කෙලවර වෙයි, දික්කසාදකින් කෙලවර වෙයි, එහෙම නැත්නම් මරණයෙන් නැත්නම් අනුමරණ දැනකින් කෙලවර වෙයි. ඒ නිසා ඉව කරන්න ඒක ඇති ප්‍රශ්නයක් නෑ. අපි ජීවත් වෙන තාක්කල් ඒ ටික කරන්න ඕන. නමුත් කරනකොට අර දැඩි මත දහරීකම අඩු ගානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ක්‍රමේ අනුන්ගේ පා අපි අනුන්ට බනට කියමු අපි හදා බෙදා ගන්න මේක ප්‍රශ්න නැහැ. Taman වශයෙන් ගන්න ගියාම ඉතින් මේකේදී ඔය රූපය වෙන් කරලා මං අරගත්ත අරමුණ මෙන්න මේ විදිහට මම බලනවා එකේ මුලැමැදාක බලනවා මේකේ හක්මන බලනවා පරියන්කේ බලනවා වගේ කියන එකේ සංස්කාර වලින් එහාට ගියාම විඥානයේදී වෙන දේ දැනට පොත්පත්වල කියන විදිහට විඥාණය කරන පළවෙනිම නැත්තම් බැරිම තැන ගහන ගැටේ තමයි මම සහ මම නොවේයි කියලා සීමාවක් දාගෙන අන්තිම තුරුම්පුව තමයි මෙතෙන් දැන් රජුරු මේ මැරිච්ච දෙවියක් අල්ලගෙන නටන්නේ මං රැක ගන්න හදනවා. ඒ මාව රැක ගන්න ගියාම ඉස්ලාම් පුළුවන් නම් සමූහයත් එක්කම රටත් එක්කම ඔක්කොම රකින්න හදනවා. බෑනේ අන්තිමට මේ මම නොවේ කියන මේ සීමාවේ කොච්චර විහිළුවක් තියනවද කියනවනම් කෙනෙක් මම කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් රූපෙටද මම කියන්නේ වේදනා ස්කන්ධයටද මම කියන්නේ සංස්කාර ස්කන්ධයටද මම කියන්නේ සංඥා ස්කන්ධයටද මම කියන්නේ කිව්වොත් ඒ විඥානේ ඕනේ බොරුවක් කියනවා. රූපේ ගන්න පුළුවන් නම් රූපේ අරගෙන පෙරහැර යනවා කොඩියට. වේදනා ගන්නවා නම් වේදනා සංඥා සංඛාර විඥාන. ඉතින් ඒක නිසා අපි අර පළවෙනිම ගත්ත ආනාපානිය අරගනිමුකෝ. නැත්නම් අපි කායනුපසනාව දැන් මං ඉඳගත්තා. ඉඳගෙන ඉන්නකොට දැන් මම සහ මම නෙවෙයි කියලා කියන්නේ හැමෙන් ඇතුලේ මම පිටදේ මම නෙවෙයි. පිටට ගියා නම් හිත පිට ගියා. ඇතුලට ගත්තා හිත ඇතුලේ. ඔන්න සතියේ. දැන් ඔහොම කරගෙන ඉන්නකොට මෙයාට තේරෙන්න පටන් අරගත්තොත් මේ ආනාපානය කරනකොට ගොඩක් වෙලාවට ක්‍රියාශක්තිය තියෙන උඩුකයේ යටිකයේ එහෙම නිකන් ඔය මැටි බුද්දා වගේ හිටිනවයි කියලා. දැන් මේ යටිකය අමත කරලා උඩට ගත්තාම දැන් මොකද්ද අජ්ජත් බහිද්දා කියන්නේ? උඩුකය අජ්ජත්තා යටිකය සහිත මුළු ලෝකෙම බහිද්දා. උඩ ටික වේලාවක් කරනකොට නාසිකාග්‍රේ හුස්ම පේනවා. එතකොට නාසිකාග්‍රේ අජ්ජත් වෙනවා.
යුඩු කයයි යටි කයයි බාහිර ලෝකේ ඔක්කොම බහිද්දා. දැන් අර සීමාවේ එන්නේ අඩු කරන ඒක තමයි අපි කියන්නේ මේ සමාධිය කියලා. දැන් හුස්මත් බලනකොට මේ මුළු හුස්ම ආශ්වාස ප්‍රශ්වාස දෙක නෑ ආශ්වාසයලාදී ආශ්වාසය විතර ප්‍රශ්වාසය බහිද්දා. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා මම දැන් ආශ්වාසය බලන්නේ නෙමෙයි. හිත ආශ්වාසයේ මෙහෙवला සතිය පවත්නකොට මගේ හිත බහිද්දාවට ගියොත් ප්‍රශ්වාසයට ගියොත් හිත කම්පිත වෙයි, චංචල වෙයි, චලිත වෙයි. ආනාපානෙත් බෑ දැන්. ආනාපාන ආශ්වාස කරොත් ආශ්වාසය. දැන් මම ප්‍රශ්වාසයේ බලන්නේ මේ. විතක්කය, මනසිකාරය, අවධානය ප්‍රශ්වාසයට දාගෙන ඉන්න වෙලාවෙ හිත ආශ්වාසයේ විසේ හැසිර ගියොත් කම්පිත වෙයි, චංචල වෙයි, සලිත වෙයි. ඒ තරම්ම කම්බිය ඇවිදිනකොට කම්බියට තට්ටු කෙරුවොත් හෙල්ලුම් කන හැටි. නිසා මේක අඩු කරන යනකොට විඥානීයේ අර මම සහ මම නෙවෙයි කියන සීමාව විනාශ වීම දිහා කෙනෙක් කවදාකවත් කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඒක ඉස්ලාම කෙන් විල්බර්ගේ පොතේ No Boundaries කියන පොතේ කියවනකොට මේ මම සහ මම නෙවෙයි කියන එක අපි හීනේදී හදාගන්න නැති තරංගයකදී හදාගන්න නැති බෑ කැම්මේසීදී හදාගන්න නැති යනකොට එනකොට කනකොට බොනකොට අපි ඒ හදාගන්න එක බලපුවාම විඥානීය ඇති නැති කැත්ත පැත්තකදී එයා හදාගන්නවා මේ මම සහ මම නෙවෙයි කියලා එක අන්න ඔය දේ හදාගත්ත ගමන් මම නොවේ දෙයට හැඳි ගෑවිලා ගියත් මට ප්‍රශ්නයක් නැහැ අර මම කියන දේ රැකෙනවා ඕනේ බලුකමක් ඕනේ ජඩකමක් කරනවා මේ විඥානේ මේ සෙල්ලම් තීරම කරන්නේ සංස්කාර විසින් පෙන්ලා දෙන බොරුවකට නේ සංස්කාර වලින් මේ ඔක්කොම ගිහිලා කියන්නේ අර කහදන්න ඕනේ මේක හදන්න ඕනේ අර කමතක කරන්න මේක කරන්න මේක ගන්න කියලා සකස් කරලා දෙන්න මේ පුදන තටුව සංස්කාර වලින් කරන්නේ. ඉතින් විඥානය කියලා කියන්නේ ආණ්ඩුකාරතුමා ඒ කැබිනට් මණ්ඩලයෙන් දෙන දේවල් කරනවා මිසක් ආණ්ඩුකාරයා යන්නේ නැහැ. ඌව බල ඉන්නේ. අන්න කැබිනට් මණ්ඩලෙ දුන්නොත් ලණුවක් කෑවා. ඒ නිසා ওই විඥානයට කිසිම චාරයක් නැහැ. මොකද සංස්කාරනේ දෙන්නේ. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට මේ ක්ෂය වීමේ පැත්ත බැලුවොත් ඒ සාති කියන භික්ෂුව හිතුවා තදේව විඥානං සංසාරති සන්ධාවති අනඤ්ඤං කියලා. මේ විඥාණයම තමයි මේ සැරිසරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කාටද දෙයක් හුම්මම් බණක් කියලා තියෙන්නේ. ওই විඥාණයත් මේ නාම රූප මත රඳා පවතිලා තියෙනවා නම් ඒ නාම රූප දෙකත් මෙච්චර ක්ෂය වෙනවා නම් ඒව පවතින විඥානයක් කොහෙද තියෙන්නේ. ඒ නිසා අපි සති භික්ෂුවද සාති භික්ෂුවද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. සති භික්ෂුව නම් ඕන විනිශ්චයකට යන්නේ රූපත් ක්ෂය වෙනවා වේදනා සංඥා සංඛාර වශයෙන් නැත්තම් මම ඒ යත්ත මේ යත්ත ඒක ක්ෂය වෙනවා කියන එක බලාගෙන යන්නේ කරන්නේ සතියෙන් කියන එකට කියන choiceless awareness මේක දිහා දැක් ගන්නසුළු යන්නේ සාති භික්ෂුව කිව්වේ මොකද්ද මේ විඥාණයම ඒකම තමයි මේ සැරිසරන්නේ කියලා. ඒ කියන්නේ රූපත් නම් අමතක කරතයි වේදනා තමයි සංඥා තමයි සංස්කාර තමයි විඥාණෙත් ඒකෙන් බෑ කියලා අර විඥානය අල්ලගෙන ඒක මත ගහන තොරණක් තමයි මේක තියෙන්නේ. ඉතින් ওই ටික අද විද්‍යාඥයෙක් තේරුම් ගනිද, පන්ති කාමරේ ඉන්න ටීචර් කෙනෙක් තේරුම් ගනිද, ගමේ පන්තියේ ඉන්න හාමුදුර කෙනෙක් තේරුම් ගනිද, එහෙම නැත්නම් මේ යෝගාවචරයේ තේරුම් ගනිද කියලා කිව්වොත් තේරුම් ගනි ගන්නකොට ඉතින් rahat වෙලා තමයි. ප්‍රශ්නේ තියෙන්නේ මේක මුණ්ඩක රජුරවන්න තේරුම් ගන්න පුළුවන් වෙයිද? මුණ්ඩක රජුරවන්ගේ භාණ්ඩාගාරික තේරුම් කර ගන්න පුළුවන් වෙයිද? ඉතින් සූත්‍රය හමාර වෙනකොට මේ මුණ්ඩක රජුරෝ තේරුම් ගත්ත බවක් එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් තේරුම් ගත්ත බවක් සූත්‍රයේ සඳහන් වෙනවා. අපි ඒක පොඩ්ඩක් හිත සාකච්ඡා කරමු. අද මෙතනින් ධර්ම දේශනාව නතර කරන්නයි බලාපොරොත්තු. ඒ සමේ ක්ෂය වෙන වැය වෙන මේ දේ දැකලා ශෝකතල්ල හදා ගන්න එපා. ශෝකතල්ල හරණේ සඳහා අපි ක්ෂය වීම වැය වීම බාර ගනිමු. khයානුපස්සනා වායනුපස්සනා කරමු කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු